ඔයාලම එකතු වෙලා ඉන්නේ database management system video series එකේ 20 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකත් මගේ 16 17 18 19 කියන වීඩියෝස් එක සම්බන්ධයි. එකම ස්ටෝරි එක තමයි අපි මේකෙදි කතා කරගෙන ඉන්නේ. මම කලින් දේවල් ගැන කිව්වොත් අපි 16 වෙනි එකේදී කිව්වා ස්ටෝරි එකක් ඒ ඉස්කෝලයක් තියෙනවා. ඉස්කෝලේ ප්‍රින්සිපල්ට ටර්ම් ටෙස්ට් වල ලකුණු අධ්‍යයනය කරන්න ගියාම පොත්වල තියෙන හින්දා ගොඩක් වෙලා යනවා. ඉතින් එයාට ඒකට software එකක් හදාගන්න ඕනේ කියලා. ඉතින් අපි ඒකෙදී database එක හදන්න තමයි අපිට බාර වෙලා තියෙන්නේ. ඉතින් මේ database එක හදන්න database එක හදලා අපි ඒකට tables හදලා ඒ tables වලට columns දීලා ඒවට අදාළ data type length දීලා ඒව හදාගත්තා. ඊට පස්සේ අපි 17 වෙනි වීඩියෝ එකේදී ඒ database අතර relations හැදුවා අපි. ඒ කියන්නේ ඒ database එකිනෙකට connect කරා. foreign key එක හැදුවා. ඒ දේවල් අපි ඒ දේවල් ගැන කතා කරා කොහොමද කරන්න කියලා. ඊට පස්සේ 18 වෙනි වීඩියෝ එකේදී අපි ඒක ඒ tables ඒ හදාගත්ත tables වල data insert කරන හැටි ගැන කතා කරා. ඊට පස්සේ අපි 19 වෙනි එකේදී අපි ටිකක් queries ගැන කතා කරා. අපි data කීපයක් delete කරා. ඊට පස්සේ අපි update query ගැන. එතකොට අපි ඒ වගේ queries කිහිපයක් ගැන අපි කතා කළා. ඉතින් 20 වෙනි වීඩියෝ එකේදී තියෙන්නේ අපිට queries ගැන කතා කරන්න. මේකෙදී අපි කලින් කතා කළා වගේ ඒ සුපුරුදු විදිහට ඒකම රටාවට නෙමෙයිනේ ටිකක් විතර වෙනස් වෙනවා. අපි බලමු මොකද්ද මේකේ වෙනස් වීම කියලා. ඉතින් අපි පළවෙනි ප්‍රශ්නෙට ගියොත් පළවෙනි ප්‍රශ්නේදී අපිට කියනවා හොයලා දෙනලු first term test එකේ science subject එකට participate කරපු students ලා ප්‍රමාණය. ඒ කියන්නේ first term test එකේ science subject එකට පෙනී සිටපු සියලුම ළමයි සංඛ්‍යාව හොයලා දෙන්න කියලා අපිට කියනවා. ඉතින් අපිට ඒකට query එකක් තමයි ලියන්න කියලා කියන්නේ. අපි ඒක හොයන්නේ කොහොමද කියලා බලමු query එකකින්. මේ තියෙන මම කලින් හදාගත්ත table එක මෙතෙක් අපි ප්‍රශ්න වල කතා කරන් ආපු database එක මෙතන තියෙන මේ student table එක. ඉතින් අපිට හොයන්න කියන්නේ students ලාගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ science subject එකට මුහුණ පාපු ඒ කියන්නේ exam එක හිටපු කට්ටිය. ඉතින් අපි query execute කරන්නේ මෙන්න මේ area එකේ. අපි මේ query එකකින් කියලා අපිට පුළුවන් queries ලියලා ඒ අදාළ query execute කරන්න. ඉතින් මේකේ අපිට ප්‍රශ්න දීලා තියෙනවා science subject එක first term test එකේ කියලා. අපි මුලින්ම මෙතන හොයාගෙනමු students ලා ඔක්කොමලා ටික. මම මේකත් sub queries පාවිච්චි කරලා තමයි කරන්නේ. ඒ මුලින්ම හොයාගෙනමු ඔක්කොම students ලා. මොකද මේක step එකකින් step එකට තමයි යන්න වෙන්නේ. මොකද මේකේ ඔයාලට පේනොත් මේ ඔක්කොම සම්බන්ධ table එකක් තියෙනවා මෙන්න මේ විදිහට. නමුත් මේකේ IDs තමයි තියෙන්නේ. ඉතින් අපිට sub query එහෙම නැත්නම් join queries use කරලා තමයි අපිට මේක කරන්න වෙන්නේ. මම මේ වීඩියෝ එකේ sub queries පාවිච්චි කරනවා. ඉතින් මම මෙතන අපිට කියන්නේ මේකේ දෙයක් හොයලා දෙන්න කියලා. එතකොට මෙතන select එකක් තමයි අපි use කරන්නේ. select ඊට පස්සේ මම මෙතන all එකක් දෙන්න. මොකද මට දැනට ඔක්කොම students ලාගේ details ගන්න ඕනේ. select all from student කියලා මම table එක දෙනවා. එතකොට query එක execute කරලා බැලුවොත් අපිට students ලාගේ details ඔක්කොම එනවා. අපිට ඕන නම් පුළුවන් මෙතන student කියන එකට කලින් database එකේ නම දීලා dot එකක් තියන්න. ඒ කියන්නේ database එකේ නම db කියලා හිතන්නකෝ. db dot කියලා දුන්නොත් ඔන්න db කියන database එකේ student table එක තමයි එන්නේ. ඉතින් මම already open කරගෙන තියෙන ඒ හරි database එකේ නම් database එක දෙන්න ඕනේ නැහැ. query එක execute කරාම ඒ database එකේ තියෙන student එක එනවා. ඉතින් මේ විදිහට මම ඔක්කොම students ලාගේ details මුලින්ම ගන්නවා. මම ඒක comment කරගන්න. මොකද අපිට මේක පස්සේ ඕන වෙනවා. අපි බලමු කොහොමද කොවිලාටද අපිට ඒක ඕන වෙන්නේ කියලා. ඉතින් මම කතා කරගෙන ගියොත් අපිට කියන්නේ students ලා ඔක්කොමලම ඕනේ first term test එකේ science subject එකට මුහුණ පාපු. ඉතින් මම මෙතන හොයන්න ඕනේ ඊට පස්සේ science subject එකට අදාළ ID එක. ඒකත් search query එක. select all from මුලින්ම මම කරන්නේ subject කියන table එකේ ඔක්කොම details ටික ගන්නවා. select all from subject. එහෙම කිව්වම අපිට එනවා execute කරලා බලුවම අපිට පේනවා subject table එකේ ඔක්කොම එනවා. හැබැයි අපිට science නේ ඕනේ. ඒ හින්දා මම condition එකක් දීලා කියන්නේ where කියලා condition එකක් කොතනද කියලා මම හරියටම කියනවා. where එකක් දීලා මම මෙතන subject table එකට ගිහින් පෙන්නොත් අපි තියෙන subject name කියලා අපිට subject ID එක දෙන්න පුළුවන් එතනින් බලලා. ඒ වුණාට අපිට ප්‍රශ්නේ කියන්නේ science කියන්නේ අපිට subject ID එකක් කියන්නේ. ඒ හින්දා අපි science කියන එක මෙතනට දෙන්න ඕනේ. ඉතින් මම මෙතන subject name කියලා දෙනවා. මේක මම simple දෙන්නම්.
subject name ඒක subject name එක වෙන්න ඕනේ science. subject name එක science. subject name එක science වෙන එකේ ඔක්කොම තොරතුරු ටික දෙන්න කියලා තමයි කියන්නේ. ඔන්න අපිට ඒක ලැබුණා. මම ඒකත් කමෙන්ට් කරගන්නම්කෝ දැනට. ඔන්න මම ඒකත් කමෙන්ට් කරගන්නවා. ඊට පස්සේ අපිට ඉල්ලන්නේ first term test එකනේ. first term test එකේ ලකුණු ටික ඔක්කොම ගන්න. මම මුලින්ම term test ID එක හොයාගෙන ඉන්නවා. term test කියන්නේ අපිට තියෙනවා exam_term කියලා table එක. මම මුලින්ම කරන්න ඕනේ ඒ table එක මෙතනට අරගෙන ඉන්න ඕනේ හිම් පිටින්. ඉතින් මම ඒක ගන්නවා මෙතනට select all from term exam_term exam_term එහෙම කියලා මම මේ මුළු ටේබල් එකම ගන්නවා. ඔන්න ඒ ටේබල් එකම ගත්ත ඉතින් ෆස්ට් ටර්ම් නිල්ලන් ඒකෙත් අර කලින් සබ්ජෙක්ට් එක වගේම අපි කියනවනේ ෆස්ට් ටර්ම් එක තමයි අපිට ඕනි කියලා. අපි දෙයා කියලා අපි එතන දීලා තියෙන ටර්ම් නේම් කියලා. මොකද අපිට එතනක් දීලා තියෙන ටර්ම් නේම් එකනේ අපේ ටර්ම් ඒ කියන්නේ ඒ අදාළ ටර්ම් එකේ ID එකනේ මේ දීලා තියෙන්නේ. ඒ හින්දා මේ විදිහට මම ටර්ම් නේම් එක තමයි මොකටද ඉක්වල් වෙන්නේ කියලා බලන්නේ. ඉතින් ෆස්ට් එක ඉල්ලන් හින්දා මම මේ විදිහට ෆස්ට් ටර්ම් කියලා දෙනවා. ඔන්න මම කෝඩ් එක එක්සිකියුට් කරලා ආයෙත් තියෙන ෆස්ට් ටර්ම් එක එනවා. ඉතින් දැන් ඔන්න අපි ඔක්කොම ඩීටේල්ස් ටික ගත්තා. දැන් මෙතන කතා කළොත් දැන් අපේ ප්‍රශ්නේ කියන්නේ ෆස්ට් ටර්ම් එකේ සයන්ස් වලට මුහුණ පාපු ඔක්කොම ස්ටුඩන්ට්ස්ලා ගාන කීයද කියලා බලන්න. ඔක්කොම ඉස්සලා අපි ඔක්කොම ස්ටුඩන්ට්ස්ලා කවුද කියලා බලාගෙන ඉන්නවා. ඉතින් මෙතන මේ ඩීටේල්ස් ඔක්කොම සම්බන්ධලා තියෙන තනි බගුවක් තියෙනවා. මෙතන ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් කියලා. ඉතින් මේකේ තියෙන්නේ IDs. අපි මේකෙන් තොරතුරු හොයන්න ගියොත් අපිට ID තමයි දෙන්න වෙන්නේ. ඉතින් එතකොට අපි මෙතනින් කොහොමද තොරතුරු හොයන්න ඕනේ? ඉතින් මෙතන මේ ID මෙන්න මේ අපි හොයාගත්ත queries වලට මේ අපි execute කරලා අපි උත්තර අරගෙන අපි මේ comment කරගත්ත queries වලට සමානද කියලා බලුවා නම් හරි. මෙන්න මේ විදිහට. මම කියනවා මෙතන select all. මට ඔක්කොම details ටික ඕනේ. select all from මම කියනවා අන්න අර අපි කලින් හොයාගත්ත table එකෙන් මට දෙන්න කියලා student කියන්නේ මම දැන් ඉස්සෙල්ලා query students ලා ඔක්කොම අල්ලම ගන්න මම මෙතනදී අර ඔක්කොම details තියෙන table එකෙන් ඔක්කොම ඒ කියන්නේ අපි මෙතන ඒ කියන්නේ මෙතන තියෙනවා table එක මේකේ තියෙනවා subject ID marks ඒ marks කියන table එක මම මෙතනින් ගන්න ඕනේ මේ විදිහට. ඒ කියන්නේ ගන්නවා කියන්නේ මම ඒ table එකේ records ටික තමයි ඒ table එකේ ඔක්කොම records ටික මම ඉල්ලනවා. ඔන්න ඔය විදිහට මට ඔක්කොම records දෙනවා. හැබැයි මෙතන අපිට ඔක්කොම records ලැබිලා තියෙනවා. අපිට මෙතන උනත් filter කරගන්න පුළුවන් term test එකේ science වලට විතරයි. ඒත් අපිට මෙතන කියන්නේ count කරන්න කියන්නේ ඉතින් අපිට ඕන නම් මෙතනම කෝඩ් එක දෙන්න පුළුවන්. ඒත් ඉතින් අපිට කියන්නේ අපිට පුළුවන් බලන්න සයන්ස් එකේ ID එක මොකක්ද කියලා අපි බලනවා තොරතුරු වලින් කියන අපේ data වලින් බලලා ඊට ෆස්ට් ටර්ම් එකේ ID එකත් බලලා අපි ඊට පස්සේ මෙතනට where condition එකක් දීලා අපිට පුළුවන් මෙන්න මේ IDs දෙක තියෙන rows ටික විතරක් ගන්න කියලා අපිට දෙන්න. ඒත් අපිට මෙතන ප්‍රශ්නේ IDs නෙමෙයි දීලා තියෙන්නේ. අපිට කෙලින්ම සයන්ස් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ෆස්ට් ටර්ම් කියලා දීලා තියෙනවා. එතකොට අපිට IDs වලින් හොයලා විතරක් දෙන්න බෑ. අපිට මෙතන සිද්ධ වෙනවා ඒ නම් ටික දෙන්න. ඉතින් මෙතන නම් නෑනේ මේ වගුවේ. ඉතින් අපිට සිද්ධ වෙනවා sub queries පාවිච්චි කරලා ඒ නම් ටිකත් මේ එකම කියන්නේ ඒ නම් ටිකත් එක මේ IDs link වෙලා අපිට හරියට detail එක එයාලා කියලා තියෙන විදිහටම දෙන්න අපිට sub queries පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මම මේ විදිහට ඔක්කොම details ටික ගන්නවා. අරගෙන මම මෙයාලට කියනවා මට ඕනේ science subject එකට කියන්නේ science subject එකේ කියන්නේ term test එකට මූණ පාපු කට්ටිය විතර. මම first term එක ගන්නට කියන්නේ මම subject එක කියනවා. මම කියනවා මට select all from මෙන්න මේ table එකෙන් කොහෙද කියලා කියනවා. කොහෙද කියලා කියන එක ව්‍යා කියන එක කොහෙද විතරක් නෙමෙයි අපි condition එක අදිනවා. අපිට වෙන මේකයි ඕනි කියලා කියන්නේ. ඉතින් මම මෙතන where කියලා දෙනවා. where මම මෙතන දෙනවා column name එක සමාන column ID කියන්නේ අපි column name එක තමයි. ඉතින් එතන subject එකේ ID එක තියෙන subject underscore ID කියන්නේ. එතකොට මම අන්නේ ඒ name එක තමයි මෙතනට දෙන්න ඕනේ. ඉතින් මම ඒ name එක දෙනවා මෙතනට.
ඒ කොලම් එකේ ID එක ඒ කොලම් කියන්නේ ඒ කොලම් එකේ තියෙන ID එකක්නේ. ඉතින් ඒ කොලම් එක සමාන වෙන්න ඕනේ සයන්ස් කියන එකේ ID එකට. ඉතින් මම මෙතන හොයාගෙන තියෙනවා සයන්ස් කියන සබ්ජෙක්ට් එකේ ඔක්කොම ඩීටේල්ස්. මම ඒක මෙහෙමම අරගෙන සබ්කෝඩ් එක පෙන් වෙලා පේන මම මෙහෙම වරහණක් ඇතුලේ දාගන්නම්. මම මෙන්න මෙතන දෙයා එකෙන් මේක ලයින් බ්‍රේක් කරගන්නම් ගොඩක් හොඳට පේන්න query එක. ඉතින් මම මෙතන කරලා තියෙන්නේ මම අර කලින් හොයාගත්තේ මෙන්න මෙතන මේ සබ් query එකෙන් මම හොයාගත්තේ මෙන්න විදිහට මම මේක query එක කියන්නේ query එක අවසන් කරන්නම්. ඉතින් මෙතනදී මම මේ කතා කරලා තියෙන්නේ සයන්ස් කියන සබ්ජෙක්ට් එක සයන්ස් කියන සබ්ජෙක්ට් එකේ ඔක්කොම ඩීටේල්ස් ටික සබ්ජෙක්ට් කියන ටේබල් එකෙන් හොයලා දෙන්න කියලා. ඒත් මම මෙතන සමාන කරලා තියෙන්නේ මෙන්න මේ ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් කියන ටේබල් එකේ මෙන්න මේ සබ්ජෙක්ට් ID කියන කොලම් එකට සමාන වෙන්න ඕනේ කියලා. ඒතර මෙතන වෙනස් data දෙකක් තියෙනවා. මෙතන ID එකට තමයි අපි ඔක්කොම ඩීටේල්ස් ටිකක් සමාන කරන්නේ. එතකොට අපි මෙතන මේ all එක අයින් කරලා මෙතනට දෙන්න ඕනේ subject ID කියලා. අපි එතන දුන්නේ subject ID ද කියන එක අපි බලමු. ඔව් අපි දුන්නේ subject ID කියන එක. ඉතින් මම මෙතනට subject ID එක දුන්නොත් ඔන්න එතනනොත් අපිට search කළේ අර මේ result එක දෙන subject ID එක විතරයි. එතකොට ඉතින් මම මේ ID එක මේ table එකේ subject ID foreign වෙලා තියෙන ඉතින් ඒකත් එක්ක සසඳලා බලලා තමයි අපිට දෙන්නේ. දැන් අපි මෙතනදී අපිට answer එක ලැබෙන්නේ science කියන subject එක කරපු ඔක්කොම ළමයිගේ ඩීටේල්ස් ටික අපිට ලැබෙනවා. සයන්ස් සබ්ජෙක්ට් එක. හැබැයි අපි ටර්ම් එක තාම කියලා නැහැ. දැන් මේ කෝඩ් එක එක්සිකියුට් කළොත් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා එක ස්ටුඩන්ට් කින් රෙකෝඩ්ස් දෙක ගන්න ලැබිලා තියෙනවා. මොකද සයන්ස් සබ්ජෙක්ට් එක ෆස්ට් ටර්ම් සහ සෙකන්ඩ් ටර්ම් දෙකේම කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට රෙකෝඩ්ස් දෙක ගන්න ලැබෙන එක ළමයෙක්ගේ. ඔන්න දැන් අපි කියන්න ඕනේ මෙන්න මේ ටර්ම් එකේ විතරයි කියලා. එතකොට මම මේකේ කිව්වොත් මම කලින් වීඩියෝ එකේ කතා කරා එක රෝ එක කොලම් දෙකම true වෙන්න ඕනේ. එකක් විතරක් හරි ගිහලා හරියන්නේ නැහැ. දෙකම හරියන්න ඕනේ. දෙකම හරියන්න නම් අපි දාන්න ඕනේ and කියලා. ඒ කියන්නේ මේක සහ මේක වෙන්න ඕනේ කියන එකයි ඒකේ තේරුම. ඉතින් මම මෙතන මේ semicolon එක අයින් කරගෙන මම අලුත් line එකකට එන්නම් මෙතන and කියලා මම කියනවා exam term ID කියන එක. exam term ID කියන එක ඒ ID ඒ කොලම් එකේ තියෙන ID සමාන වෙන්න ඕනි කියනවා. මම අර අපි ගත්ත first term කියන කියන්නේ exam term කියන table එකේ first term කියන table එකේ කොලම් එකේ ID එකට සමාන වෙන ඒ first term කියන data එකේ ID එකට මම මෙතන කියනවා exam term ID එක සමාන වෙන්න ඕනේ exam term කියන table එකේ first term ID එකට. ඒත් මම මෙතන කලින් query එක හදාගත්තේ first term කියන එකේ ඔක්කොම details ටික ගන්න කියලා. exam term කියන table එකේ first term එකේ ඔක්කොම details ගන්න කියලා. ඒත් මම මෙතන සමාන ලකුණු දාලා ඒක මෙහෙම දාගන්නම්. හැබැයි අපි මෙතන සමාන කරන්නේ ID එක හින්දා අපි මෙතනින් ඉල්ල ගන්න ඕනේ term ID එක. මෙන්න මේ විදිහට. අපිට term ID එක විතරක් දෙන්න කියලා අපි එතනින් ඉල්ල ගන්නවා. එතකොට එයා අපිට term ID එක දෙනවා sub query එක. ඊට පස්සේ එයා සමාන කරලා බලනවා student exam mark record කියන table එකට මෙතන exam term කියන ID එකේ columns වල තියෙන ID එක සමාන කරලා බලනවා. ඒ සමානය විතරක් අපිට දෙනවා. ඉතින් මම මෙතන query එක execute කළොත් ඔයාලට පේනවා මගේ error එකක් ආවා. මොකද මගේ error එකක් ආවා මම මේ query එක හරියට close කරලා නැහැ. මම මේකේ වරහණක් close කරලා මම semicolon එකක් දාගන්නවා. දැන් execute කරනවා. ඔන්න අපිට හරියට ලැබෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති මෙතන මම පෙන්නන්න exam term first term එකේ ID එක 1. එතකොට subject එක science නම් ඒක 2. එතකොට ඔයාලට පේනවා මේ subject ID එක 2 වෙන ඔක්කොම ඇවිල්ලා තිනවා. term ID එක ඔක්කොම 1 වෙන එක ඇත්නම් අපි ඔක්කොම details ටික තමයි අරන් තියෙන්නේ. හැබැයි අපිට මෙතන ප්‍රශ්නේ කියන්නේ මේ ඔක්කොම details හොයන්න කියලා නෙමෙයි. අපිට කියන්නේ ඒ පාර්ටිසිපේට් කරපු ඒ සහභාගී වෙච්ච ස්ටුඩන්ට්ස්ලා ප්‍රමාණය හොයන්න කියලා. එතකොට අපි මෙතන දෙන්න ඕනේ මෙතන මේ select all කියන එක වෙනුවට මෙතන මේ select all කියන එක වෙනුවට අපි මෙතන දෙනවා select count කියලා. count කියන්නේ අපි ගණන් කරන්න කියනවා rows ගාන.
කොච්චර රෝස් ගානක් තියෙනවද කියලා අපි කවුන්ට් කරන්න කියලා කියනවා. ඉතින් මෙතන මේ කවුන්ට් කරන්න කියන්නේ මොකක්ද කියලා කියන්නත් ඕනේ. ඒ හින්දා මම මෙහෙම වරහන් ඇතුලේ කියනවා මොන ටේබල් එකේ මොන කොලම් එකෙන්ද අපි සර්ච් කරලා ගන්න ඕනේ. ඉතින් මම මෙතන අපිට ලේසි ඉන්ඩෙක්ස් නම්බර් එක සර්ච් කරන්න කියලා කිව්වොත් මොකද ටර්ම් ID එක ඩුප්ලිකේට් වෙන්න පුළුවන්. අපි මෙතන රිසල්ට් එකක් අරන් තියෙන. ඒත් ඉතින් අපිට මෙතන හොඳයිනේ ප්‍රයිමරි කී එකක් වගේ කරන එක කියන්නේ සාමාන්‍යයෙන් ඉන්ඩෙක්ස් නම්බර් එක ගන්න එක හොඳයි. ඉතින් මම මෙතන ඉන්ඩෙක්ස් නම්බර් එකෙන් ගන්න කියන්නේ මොකද මේකේ කොයි එක ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මේ ටික දැන්ටත් එක්සිකියුට් කරන් තියෙන අපිට ඕනේ මෙතන කොච්චරක් රෝස් තියෙනවද කියලා බලාගන්න. ඉතින් අපිට පුළුවන් මෙතන ටේබල් නේම් එක කියන්න. ටේබල් නේම් ඔයාලට පේනවා මට කැපිටල් ලෙටර්ස් වලින් උනත් දෙන්න පුළුවන්. ඒ වුණාට සාමාන්‍යයෙන් අපේ නිකන් සම්ප්‍රදායක් වගේ නිකන් අපි කරන විදිහක් තමයි select from where count වගේ ඒවා අපි කැපිටල් ලෙටර්ස් වලින් දෙන. ඒ කියන්නේ SQL language එකේ words අපි කැපිටල් ලෙටර්ස් වලින් දීලා අපි දෙන table names column names අපි simple වලින් දෙන. ඒක අපිට පැටලෙන සම්භාවිතාවයත් ගොඩක් අඩුයි. මොකද අපි දන්නවා simple letters වලින් දීලා තියෙන්නේ අපේ අපි දුන්නු names කියන එක. ඉතින් මෙන්න මෙහෙම මම ටේබල් එක දීලා ටේබල් එක ඩොට් මොන කොලම් එකද කියලා කියනවා. ඉතින් ඔයාලට පේනවා මට මෙතනින් ටේබල් එකේ අදාළ කොලම් එක සර්ච් කරගන්න පුළුවන්. ඉතින් මම කොලම් එක මට ඇවිල්ලා තියෙන සජෙෂන්ස් වලට ඉතින් මම සජෙෂන්ස් වලින් දෙන්නම් මෙතන. මම සාමාන්‍යයෙන් කියලා තියෙනවා කොලම් එකක් දෙනවා නම් අපිට ග්‍රේවර්සන්ට් වල දෙන්න ඕනේ. ඒක තමයි විදිහ. ඉතින් මම මෙන්න මේ විදිහට වරහනොත් වහගන්නවා. ඉතින් මෙතනදී අපි මේ කවුන්ට් කියන එකෙන් කරන්නේ මේ අත් කිව්ව අපි මෙච්චර හදාගත්ත එකේ රෝස් ගාන බලන එක. ඉතින් අපි මෙතනදී වෙනසක් කරේ අපි all කියන එක අයින් කරලා අපි ඒකේදී කවුන්ට් කරගන්න එකයි කරන්නේ. ඉතින් මේ කෝඩ් එක එක්සිකියුට් කරොත් ඔයාලට පේනවා 8යි කියලා තියෙනවා. ඔයාලා දැක්ක ඉස්සලා රෝස් 8යි ඇවිල්ලා තිබුණා. මම ඔයාලට ආයෙ පෙන්නුවත් ඒක අරගෙන ඔන්න මම මෙතන all කියන එක දෙන්නම්. එතකොට ඔයාලට පේනවා 1 2 3 4 කියලා ඔන්න ඔහොම 8ක් ඇවිල්ලා තිනවා. එතකොට මම මෙතන හරි උත්තරේ දාද කියලා බලන්න. ඔන්න කෝඩ් එක එක්සිකියුට් කරන ඔන්න අපිට උත්තරේ එනවා 8යි කියලා. ඔන්න ඔය විදිහට තමයි අපි රෝස් ගාන හොයාගන්නේ. ඒ කියන්නේ රෝස් ගාන හොයනවා කියලා කියන්නේ ස්ටුඩන්ට්ස් ලා ගාන එනවා. මොකද අපි රෝස් ගාන අපිට ඕන විදිහට ෆිල්ටර් කරගෙන ඉවරයිනේ ෆස්ට් ටර්ම් එකේ සයන්ස් කියන ඒ දේවල් ටික අපි ෆිල්ටර් කරගෙන ඉවරයිනේ. අපි ඒ ටික ගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ ආපු රෝස් ගාන කවුන්ට් කරා. අපිට මෙතන කවුන්ට් කරන්න ලේසි වුණාට ගොඩක් ළමයි ස්කෝලේ එක අපිට කවුන්ට් කරන්න බෑනේ එහෙම. ඉතින් අපිට ලේසි විදිහට අපිට කවුන්ට් කියන එකෙන් කරාම. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ අහනවා what is the minimum score obtained by the first term student. අපිට ඉතින් කියනවා minimum score එක මොකක්ද කියලා හොයන්න කියලා. first term එකේ අපිට සබ්ජෙක්ට් එකක් කියලා නැහැ. minimum score එක හොයන්න කියලා විතරයි අපිට කියන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ කෝඩ් එකම පාවිච්චි කරන්න. අපිට තියෙන මේක පොඩි වෙනස්කම් ටිකක් කරන්න. මම ෆස්ට් ටර්ම් කියන එක හැමම තියෙනවා. තියලා මම මෙන්න මෙතන සබ්ජෙක්ට් එක අයින් කරගන්න. මොකද අපිට සබ්ජෙක්ට් එකක් කියලා නැහැ. අපිට කියලා තියෙන්නේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ හොයන්න කියලා. ඉතින් මම ටර්ම් ටෙස්ට් එක ගත්තා මෙන්න මේ විදිහට. මෙතන කෝඩ් එක හැදලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙතනින් අරන් තිනවා ෆස්ට් ටර්ම් එකේ එක්සෑම් ටර්ම් කියන එකේ ෆස්ට් ටර්ම් එක්සෑම් ටර්ම් කියන ටේබල් එකෙන් ෆස්ට් ටර්ම් කියන කොලම් එකේ ID එක අරගෙන ඒ ID එක සමානයිද කියලා බලලා තියෙන ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් කියන ටේබල් එකේ එක්සෑම් ටර්ම් ID කියන කොලම් එකට. එහෙම සමාන ටික අරගත්තාම අපිට ෆස්ට් ටර්ම් එකේ ඩීටේල්ස් ටික එනවා. මම ඔයාලට පෙන්නන්නම් මේක. මම මෙතන all එකක් දාගන්න. එතකොට අපිට පේනවා මේ ඩීටේල්ස් ටික එනවා. ඔන්න ඔයාලට පේනවා අපේ ෆස්ට් ටර්ම් එකේ ID එක ඔයාලට පේනවා මෙන්න 1 කියලා විතරක් ඇවිල්ලා තියෙනවා data ටික. ඒත් අපිට මෙතන කියන්නේ ඔක්කොම details ඕනි කියලා නෙමෙයි. අපිට මෙතන කියන්නේ minimum score එක කියන්න කියලා. ඉතින් මම මෙතන අර කලින් වගේම මේ all එක අයින් කළා. ඒකටත් අපිට අර වගේම word එකක් තියෙනවා min කියලා. min කියලා අපිට කලින් වගේම තියෙන්නේ table එක මොකක්ද? ඒ table එකේ column එක මොකක්ද කියලා කියන්න. අපිට ඕනේ minimum score එකනේ. ඉතින් මම මෙන්න table එක ගන්නවා මේ විදිහට. table එක අරගෙන මට පුළුවන්
මෙන්න මෙතනින් මාක්ස් කියන එක දෙන්න. මොකද අපිට මිනිමම් ස්කෝර් එක මිනිමම් ලකුණනේ, අඩුම ලකුණනේ අහන්නේ. ඉතින් මම මේ විදිහට ඒක දෙනවා. මම මේකෙදිත් කොලම් එකේ නේම් එක ග්‍රේවසන් එක ඇතුළේ දෙනවා. මොකද ඒක තමයි හරි විදිහ. ඉතින් මම මෙන්න මේ කෝඩ් එක එක්සිකියුට් කළොත් අපිට ලැබෙනවා 10.5 කියලා. ඉතින් මම මේක පොඩ්ඩක් අයින් කළාට අපිට කලින් ආපු උත්තර ටික පෙන්නුවොත් ඔන්න වගේ අපි බැලුවාම ඔයාලට පේනවා මේ උත්තරවල 10.5ට වඩා අඩු එකක් නෑ. ඔක්කොම ඊට වඩා වැඩිව තියෙන 10.5 තියෙනවා. ඊට වඩා වැඩිව තියෙන. ඉතින් ඔයාලට පේනවා අපිට අවශ්‍ය උත්තරය හරියටම ඇවිල්ලා තියෙනවා. අඩුම ලකුණ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔහොම තමයි දෙවෙනි ප්‍රශ්නය. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේදී අහනවා second term test එකේ mathematics subject එකට සහභාගී වුණ ළමයි ගාන හොයන්න කියලා. ඉතින් මේකෙත් අපිට කලින් කෝරි එක වගේම තමයි අර අපි පළවෙනි එකේදී කරේ first term test එකේ science subject එකට සහභාගී වෙච්ච ළමයි හොයපු එක. ඉතින් මේකත් ඒ වගේම තමයි. වෙනසකට තියෙන අපි මේකෙදී හොයන්නේ mathematics එකේ second term එක. ඉතින් ඒ විදිහටම තමයි කෝරි එක එන්නේ. ඉතින් අපිට කියන්නේ numbers ගාන හොයන්න කියලා. මම දැනට all කියලා දාගන්නම්. දාලා මම මෙතන දෙයා එකේදී මේ විදිහට මම දෙයා එකේදී දෙන්නම්. කොයි කොලම් එකද කියලා කියන්න ඕනේ. මම මෙතන දෙන්නම්. අපිට ඕනේ subject ID එක. අපි මෙතනදී subject එක කියන්න. මොකද මෙතනදී අපිට subject එකක් කියලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට subject එක දෙන්නම්. ඒ subject ID එක සමාන වෙන්න ඕනේ. මම කලින් හදාගත්ත කෝර එකක් ඔයාලට මතක ඇති. ඔක්කොම ඩීටේල්ස් ටික ගන්න විදිහට හදලා ඊට පස්සේ මම ඒකේ ID එක විතරක් ගන්න විදිහට all කියන එක අයින් කරලා ID එක දාගත්තා. ඉතින් මම මෙතන මේ සබ් කෝර එක ආපහු ලියන්නම්. අපිට ඕනේ ඩීටේල්ස් ටික select. අපිට ඕනේ subject ID එක විතරයි. මම කෙලින්ම subject ID එක විතරක්ම ඉල්ලන්නම් දැන්. subject ID from subject කියන table එක. subject කියන table එක. ඒකේ අපි ඉල්ලන්නේ mathematics subject එක විතරයිනේ. ඉතින් මම mathematics කියන එක දෙනවා මෙතන subject name කියලා. මෙතන මම බැලුවොත් මම subject name කියලා තමයි දීලා තියෙන්නේ. ඉතින් අපි column names හරියටම දෙන්න ඕනේ. ඉතින් අපිට සැරින් සැරේ බලන්න වෙනවා මොකද්ද column name එක කියලා. ඉතින් මම subject name එක equal වෙන්න ඕනේ mathematics වලට. ඒක සමාන වෙන එක්කෙනා දෙන්න ඕනේ. ඒ වගේම අපිට ඕනේ second term test එකේනේ. ඉතින් මං ඊට පස්සේ දාගන්නවා and එකක්. and කියලා මම term ID එක සමාන කරන මං ඉස්සෙල්ලා කරා වගේම තමයි මෙතන දෙන්න තියෙන අපිට second term කියලා. second term එකේ ID එක අරන් දෙන්න. ඒක සමාන කරන්න අපිට අපේ අර student exam mark record කියන එකේ term IDs වලට සමාන කරන ඒ සමාන වෙන ටික අරගෙන ඒකෙන් අපිට ෆිල්ටර් කරලා දෙන්න ආපහු mathematics subject එක විතරක් තියෙන ටික. ඒකෙන් අපිට ඔක්කොම details දෙන එක තමයි මෙතන කියලා තියෙන්නේ. ඉතින් මෙතන මම මේ විදිහට තමයි කෝඩ් එක ලියාගත්තේ. execute කරලා බැලුවොත් මෙන්න මේ විදිහට අපිට details ටික හම්බ වෙනවා. mathematics වල ID එක 1, term test එකේ ID එක 2. ඉතින් මේ විදිහට අපිට details ටික ලැබිලා තියෙනවා. ඒත් අපි මේගොල්ලෝ ඉල්ලන්නේ count එක. number of students ළමුන් ප්‍රමාණය. ඒ හින්දා අපිට කලින් වගේම මෙතන දෙන්න තියෙන්නේ count කියලා. අපි දෙනවා table එක මොකක්ද, මොන table එකේ මොන column එකෙන්ද මේක count කරලා ගන්න ඕනේ කියලා කියන්න ඕනේ. එතකොට අපි මෙතන count කියලා table name table එක කියනවා. table එක කියලා අපි මෙතනදී මම index number එකෙන් search කරගන්නම්. මම මෙතන Grayson දෙනවා. ඉතින් මම මේ query එක විස්තර කරොත් මේ query එකේ මුලින්ම කියනවා second term test එකට අදාළ ID එක අරගෙන ඒක අපේ student exam mark record කියන table එකේ තියෙන term IDs එක ගලපන්න. එහෙම ගලපන ටික ඔක්කොම අරගෙන ඒ ගැලපෙන ඒ වගේ
මැතමැටික්ස් ටික විතරක් අරන් දෙන්න කියන අප මෙන්න මේ විදිහට සබ්කෝඩි පාවිච්චි කරන එක අරන් දෙන්න කියලා ඒක අරගන්නේ මෙන්න මෙහෙමයි මැතමැටික්ස් කියන සබ්ජෙක්ට් කියන ටේබල් එකේ මැතමැටික්ස් කියන කොලම් එකේ ID එක අරන් ඒකත් අපි සමාන කරලා බලනවා අපිට ලැබිච්ච රිසල්ට් එකෙන් ඊට පස්සේ ඒ ටික ඒ දෙකම true වෙන ඒ දෙකම හරි වෙන එකෙන් අපි කියනවා අපිට කවුන්ට් කරලා දෙන්න කියලා ස්ටුඩන්ට් ඉන්ඩෙක්ස් නම්බර්ස් ටික. ඉතින් මෙන්න මෙතන වලට පේනවා දැන්ටම 8ක් ලැබිලා තියෙනවා. අපි බලමු එක්සිකියුට් කරනවා අපිට ලැබෙන උත්තරේ හරිද කියලා. ඔව් අපිට 8යි කියලා ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. අපි බලමු හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නේදී අපිට කියනවා අඩුම මාක්ස් ෆස්ට් ටර්ම් එකේ සබ්ජෙක්ට් වලට තියෙන අඩුම මාක් එක හොයලා දෙන්න කියලා. අපිට මෙතනදි කියන්නේ අඩුම මාක් එක නෙමෙයි අඩුම මාක් එක තියෙන සබ්ජෙක්ට් එක හොයලා දෙන්න කියලා. එතකොට අපි මෙතන හොයන්න ඕනේ මේ විදිහටම තමයි මම මෙතන all එකක් දාගන්නම්. අපිට සබ්ජෙක්ට් එකනේ හොයන්න කියන්නේ. එතකොට අපි මෙතන සබ්ජෙක්ට් එකකට සීමා කරගෙන හරියන්නේ නැහැ. ටර්ම් එකට සීමා කරගන්න වෙනවා. නෑ ටර්ම් ෆස්ට් ටර්ම් එක කියලා අපිට කියනවා අපිට ටර්ම් එකක් සීමා කරගන්න වෙනවා. ඒකට ෆස්ට් ටර්ම් හින්දා මම මේක ෆස්ට් ටර්ම් එකටම ආපහු දාගන්නම්. ඒක ලේසි. මෙහෙම අපිට එඩිට් කරගත්තාම ලේසි. ඊට පස්සේ මම මෙතන සබ්ජෙක්ට් එකක් කියන එක පොඩ්ඩක් අයින් කරන්න. මම මේක දැනට මෙන්න මෙහෙම කමෙන්ට්ස් වල දාලා තියාගන්න. මොකද අපිට ඉතින් මෙතනදී ඔන්න මම මෙතන තෝරන් තියෙනවා ෆස්ට් ටර්ම් එකට අදාළ ඔක්කොම ඩීටේල්ස් ටික දෙන්න කියලා සබ්ජෙක්ට් එකක් කියලා නැහැ. ඒ හින්දා වලට පේනවා ටර්ම් ID එක එක වෙන ඔක්කොම ඩීටේල්ස් ටික අපිට දීලා තියෙනවා. ඉතින් මෙයාලා අපිට කියන්නේ අඩුම රිසල්ට් එක තියෙන සබ්ජෙක්ට් එක තෝරන්න කියලා. එතකොට මට මෙතන කරන්න තියෙන්නේ මේ all කියන එක වෙනුවට මම කලින් හෙව්වනේ අඩුම ලකුණ එක සබ්ජෙක්ට් එකට අඩුම ලකුණ හෙව්වා. මෙතන ඉතින් අපි ඔක්කොම ටික දැන් මේ අදාළ ටේබල් එක අරගෙන ඉවරයිනේ. මෙතන ඔක්කොම සබ්ජෙක්ට් ටික තියෙනවා. ඒ වගේම ෆස්ට් ටර්ම් එකේ ලකුණු විතරයි. ඔක්කොම සබ්ජෙක්ට් එක ෆස්ට් ටර්ම් එකේ ලකුණු ටික අපිට ලැබිලා තියෙනවා. ඉතින් මෙතනින් අපි තෝරන්න ඕනේ මෙතන මේ ලැබිලා තියෙන රිසල්ට් එකේ අඩුම ලකුණ මොකක්ද කියලා. එතකොට මම කරන්න ඕනේ මෙතන දෙන්න ඕනේ මින් කියලා. ඒ කියන්නේ අඩුම ලකුණ දෙන්න මොන ටේබල් එකේද කියලා කියන්න ඕනේ. අපි කොලම් එක කියන කලින් මේකේ ටේබල් එක කියනවා. ටේබල් එක ඩොට් මට පුළුවන් මාක් කියලා දෙන්න. මාක් එකනේ අපිට ඕනේ. ඉතින් මම මාක් කියන එක දෙනවා. මට සජෙෂන්ස් වලින් ලැබෙනවා. අපිට සජෙෂන්ස් ගන්න පුළුවන් ෂෝට් කට් එක තමයි control plus space. control එකයි space එකයි එකපාර ප්‍රෙස් කරාම එකපාර ක්ලික් කරාම අපිට කියන්නේ පුළුවන් ක්ලික් නෙමෙයි අතරම ප්‍රෙස් කරාම අපිට පුළුවන් සජෙෂන්ස් ගන්න. ඉතින් මේ විදිහට අපිට මාක් එක දෙන්න කියලා කියනවා. මේ මෙතනදී අපි කියනවා මාක් කියන එකේ අඩුම ලකුණ දෙන්න කියලා. ඒ වලට පේනවා මෙතන අඩුම ලකුණ අපි නිකම් බැලුවොත් ඔයාලට පේනවා දැන්ට මෙතන පේන ඩීටේල්ස් වලින් අපිට අඩුම ලකුණ 45 පේනවා. 45ව දෙකක් තියෙන. ඊට පස්සේ ඔන්න අපිට 35ක් ලැබෙනවා. එහෙනම් අපිට උත්තරේ ලැබෙන්න ඕනේ 35 කියලා. මොකද 35 නේ තියෙන්නේ. අපි බලමු එක්සිකියුට් කරලා. අපිට 10.5 කියලා එකක් ලැබෙනවා. අපි බලමු මේකේ all දාලා ඔව් මම කලින් දැක්කේ නෑ මෙතන 10.5 කියලා එකක් තිබිලා තියෙනවා. 35 නෙමෙයි අතරම 10.5 වුණා. අපිට 10.5 කියලා හරි උත්තරේ ලැබෙනවා. අපි ඒක දැක්කේ නැහැ. ඉතින් ඔන්න එක එක්සිකියුට් කරාම 10.5 තමයි ඔක්කොම සබ්ජෙක්ට් වලින් අඩුම ලකුණ තියෙන්නේ. ෆස්ට් ටර්ම් ටෙස්ට් එක. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ඒකත් ලැබුණා. අපි පස්වෙනි ප්‍රශ්නෙට යමු. ඉතින් අපි මේකේ පස්වෙනි ප්‍රශ්නේ බැලුවොත් පස්වෙනි ප්‍රශ්නේදී කියන්නේ අපිට නම හොයන්න කියලා කියනවා ඔක්කොම සබ්ජෙක්ට් වලින්. පළවෙනි වාරේ ඔක්කොම සබ්ජෙක්ට් වලින් අඩුම මාක්ස් ගත්ත ළමයාගේ නම හොයන්න කියලා තමයි කියන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට කෝරි එක ලියාගෙන තියෙනවා. මේ කෝරි ගැන විස්තර කළොත් මෙන්න මෙතනදී හොයනවා. මෙන්න මේ කොටසදී හොයනවා. පළවෙනි වාරේ කියන්නේ පළවෙනි වාරේ ලකුණු. කියන්නේ පළවෙනි වාරේ විතරක් අඩංගු වෙන විදිහට
මෙතන ඩේටාබේස් එකේ තොරතුරු අරන් තියෙනවා. එහෙම අරගෙන එන පළවෙනි වාරේ ටර්ම් ID එක. ඒකේ ID එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ හරියේදී ඒකේ දැන් ඒ ID එක සමාන වෙන්න ඕනේනේ ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් කියන ටේබල් එකට. ඉතින් ඒ ටේබල් එකේ තියෙනවා මේ ටර්ම් ID එකට සමාන වෙන එක්සෑම් ටර්ම් ID කියලා කොලම් එකක්. මේ දෙක සමාන කරනවා මෙතන ඉන්දාලා ඊට පස්සේ ආපහු ඒ විදිහට අපි සාමාන්‍යයෙන් කෝඩ් එකක් කියාගෙන යනකොට ආපස්සට කියාගෙන යනකොට අපිට ගොඩක් පහසුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියවන්නේ එහෙම. ඉතින් මෙතනදී මුලින්ම ටර්ම් එකේ ID එක අරන් තියෙනවා. ඊට පස්සේ ඒ ID එක සමානයිද කියලා බලනවා ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් කියන ටේබල් එකේ ඒ එක්සෑම් ටර්ම් කියන ID එකේ කොලම් එකට එහෙම සමානයිද කියලා බලලා ඒක අරගෙන ඒ එන ආන්සර් එක අරගෙන ඊට පස්සේ බලනවා ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් එකේ ඒ මාක්ස් වලට සමානද කියලා බලන්න. මොකද මෙතනින් අපි ඒ ID එක අරගෙන ඒ ID එකෙන් අපි කෝඩ් එකක් හදලා බලලා තියෙනවා අඩුම ලකුණ මොකක්ද කියලා. ඉතින් ඒ එන අඩුම ලකුණ අනේ අපේ ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් එකේ මාක් එක අරගෙන ඊට පස්සේ ඒ මාක් එක අදාළ කෙනාගේ ID එක අරගෙන ඉන්ඩෙක්ස් නම්බර් එකකින් ඉන්ඩෙක්ස් නම්බර් එකට අදාළ ස්ටුඩන්ට් ටේබල් එකෙන් ෆස්ට් නේම් ලාස්ට් නේම් අරන් තියෙනවා. ඉතින් මෙතන අපිට මෙයාලා කියලා නෑ ෆස්ට් නේම් එකද ලාස්ට් නේම් එකද ස්ටුඩන්ට්ගේ ඕනි කියලා. ඒ හින්දා මම මෙන්න මේ විදිහට ෆස්ට් නේම් එකයි ලාස්ට් නේම් එකයි දෙකම අරන් තිනවා කෝඩ් එක එක්සිකියුට් කරාට පස්සේ. ඉතින් අපිට මෙන්න මේ විදිහට කසුන් රාජමන්ත්‍රී කියලා ආන්සර් එක එනවා. අපි ඩේටා වලට ගිහින් බැලුවොත් ඔයාලට පේනවා අපි ඉස්සෙල්ලා කෝරිස් වල වර්ධි කරනකොට අපිට අඩුම ලකුණ ආවේ 10.5 කියන එක. ඉතින් මෙතන තියෙනවා 10.5 ස්ටුඩන්ට් ID එක 005 කියන එක. ඉතින් අපි ස්ටුඩන්ට් ටේබල් එකට ගිහිල්ලා ඒ 005 කියන එක බලුවොත් ඔන්න පේනවා කසුන් රාජමන්ත්‍රී තමයි ඒ ඉන්ඩෙක්ස් නම්බර් එකේ අයිතිකාරය. ඉතින් අපිට මෙතනදී පේනවා මේ කෝඩ් එක හරියට එක්සිකියුට් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි මගේ 20 වෙනි වීඩියෝ එක. ඉතින් මගේ මේ වීඩියෝ සීරියස් එකේ මගේ 16 වෙනි වීඩියෝ එකේ ඉඳලා එක දිගට එකම ක්වෙස්චන් එකක් හා සම්බන්ධව තියෙන එකක්. ඉතින් මේ ක්වෙස්චන් එක හා සම්බන්ධව තවත් ඉස්සරහට වීඩියෝ දෙනවා ඔයගොල්ලන්ට. මං හිතනවා මේක යමක් ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ එක නමුවට ඔයාලට ස්තුතියි.